මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अतिन्नादाना वेरमणि सिक्खापदं समादियामि वाणीसुमिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि सावादा वेरमणि सिक्खापदं समादियामि गुणावाचा वेरमणि सिक्खापदं समादियामि परुषावाचा वेरमणि सिक्खापदं समादियामि संपप्पलापा वेरमणि सिक्खापदं समादियामि इच्छा आजीवा वेरमणि सिक्खापदं समादियामि शरणेन सद्धिं आजीवक्षमगतीनं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादितव्यम् चक्रवालेषु अत्रा गच्छन्तु देवता धम्मं राजस्य सुनन्तु भक्तमुक्तदम् सवनकालो अयं भदन्ता सवनकालो अयं भदन्ता सवनकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से तन्हाय जायति सोको तन्हाय जायति फलम् तन्हाय विपमुक्तस्य नत्थे सोको कुतो भयन्ति सदैवत् පින්වත්නි අද සසන බොහෝ දවසයි අපි මේ ජීවිතයේ බුද්ධ ශාසනය ලැබුණු දවස් හැටියට කොහොම පොරොත්තුනේ අපිට වටිනා දවසක් වෙනවා. බුද්ධ ශාසනය කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ධම්ම පණිවිඩයයි, නිවන් පණිවිඩයයි.
මේ දහම් පණිවිඩය නිවන් පණිවිඩය හින්දු මහරහතන් වහන්සේ මිහින් කළා බවුවට වැඩම කරලා සංඝ පිරිස සමග ඒ දෙවන පෑතිස් රජතුමාට ඒ දහම් පණිවිඩය දීමට කිස්සයන් වෙන ආමන්ත්‍රණය කළ බව සඳහන් වෙනවා. මේ නුවදඩයේදී සිටි අධර්ම වැඩකයේදී සිටි රජතුමාගේ අවසානයේ මේ විදිහට ධර්මයේ පියුණු කරලා හින්දු මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය නිවන් පණිවිඩය ප්‍රමාණිකූලව මේ දිවයිනට ලබා දුන්නා. එතකොට මේ බුදු පියාණන් වහන්සේ කලෙත් මෙන්න මේ විදිහට ධර්ම පණිවිඩය ධර්මාවබෝධය කරන්න ශක්තිය තියෙන පුද්ගලයන් සොයාගෙන ගිහිල්ලා ඊටමත් දුරී තත්ත්වයේ සිටි කෙනෙකුන් පවා ධර්ම ඥානය ලබා ධර්ම අවබෝධය ලබා ගැනීමට සමත් නම් ඒ බඳු අය ළඟට පවා බුදු පියාණන් වහන්සේ වැඩම කරලා මේ බුද්ධ ශාසනය ඒ කියන්නේ ධර්ම පණිවිඩය නිවන් පණිවිඩය ඒ අයට දීවදාලා. දැන් අපි මේ මාතෘකා කළ ගාථා ධර්මයට අදාළ මේ නිදාන කතාවේ තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ එක්තරා දුගී බ්‍රාහ්මණයෙක් ළඟට බුද්ධ ශාසනය අරගෙන ගිය ආකාරය. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවක එක්තරා ඒ මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙක් ළඟක් අසල කෙතක් සුද්ධ කරනවා, කෙතකට බිමක් සුද්ධ කරනවා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ එතැනට වැඩම කළා. මේ බ්‍රාහ්මණයා මිත්‍යා දෘෂ්ටික කෙනෙක් නිසා ඈතදීම බුදු පියාණන් වහන්සේ වඩිනවා දැකලත් නොදැක්කා වගේ තමන්ගේ වැඩේ පිළිදලා හිටියා. බුදු පියාණන් වහන්සේ ළඟටම වැඩම කරලා ඇසුවා බ්‍රාහ්මණය මොකද මේ කරන්නේ කියලා. බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා භවත් ගෞතමය මම කෙතක් සුද්ධ කරනවා. කතාව එච්චරයි. බුදු පියාණන් වහන්සේ ආපහු වැඩම කළා. නැවත දවසක් මේ බ්‍රාහ්මණයා කෙසේ සීසානවා. එදත් බුදු පියාණන් වහන්සේ එතනට වැඩම කළා. දෙංගරලා ඇසුවා බ්‍රාහ්මණය මොකද කරන්නේ? භවත් ගෞතමය මම සීසානවා. ආපසු බුදු පියාණන් වහන්සේ වැඩම කළා. ඒ මිනිස්යායි තමන්ගේ වැඩේ යෙදුණා. ඊළඟට බ්‍රාහ්මණයා නැවත දවසක් වපුරනවා ඒ තමන්ගේ උගුර. එදත් බුදු පියාණන් වහන්සේ එතනට වැඩම කළා. බ්‍රාහ්මණය මොකද කරන්නේ? භවත් ගෞතමේ මම වපුරනවා. එතනින් මේ කතාව ඉවරයි. බුදු පියාණන් වහන්සේ ආපසු වැඩම කළා. නැවත දවසක් බ්‍රාහ්මණයා දැන් කෙටි අස්වැන්න එහෙම ඇදීගෙන එනවා. ඒ වල් නෙලනවා. මේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දැනට වැඩම කළා අහනවා බ්‍රාහ්මණය මොකද කරන්නේ? මම මේ වල් නෙලනවනේ භවත් ගෞතම. ඊළඟට කෙත රකින්න අවස්ථාවක් ආවා. දැන් ගොයම පැතිගෙන එනවා. පැතිලා කෙත රකින්නවා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දැන් මොකද බ්‍රාහ්මණය කරන්නේ? මම මේ කෙත රකින්නවා. ඒක නෙවෙයි මේ භවත් ගෞතමය මේ ඔබ මේ මා ළඟට නිතර එනවා. මගේ මිත්‍රයෙක් වෙන්න ඕන. අද ඉඳලා මගේ මිත්‍රයෙක් හැටියට මම පිළිගන්නවා. මේකේ මේ කුඹුරේ අස්වැන්න ඒ පැසුනහම මේ කොටසක් භවත් ගෞතමීන්ට නොදී මම අනුභව කරන්නේ නැහැ කියලා ප්‍රතිඥාවකුත් දුන්නා. බුදු පියාණන් වහන්සේ තාපස් වැඩම කළා. දැන් ගොයම පැතිලා හෙටවෙනි දවසේ අස්වැන්න කපා ගන්න බලාපොරොත්තුෙන් ලොකු මුසුම් බලාපොරොත්තුකින් යුක්තව බ්‍රාහ්මණයා ගෙදරට ගියා. ඉදාරේ මහා මේඝ ගර්ජනා සහිත මහා ධාරානිපාත වර්ෂාවක් වැහැලා අර මුළු ගොයමම එහෙම ගසාගෙන ගිහිල්ලා ගඟේ. උදෑසන බ්‍රාහ්මණයා කෙතට ඇවිල්ලා බලනකොට මුළු කෙතම පාළු. දරා ගන්න බැරි ශෝකයක් ඇති වුණා. වැඩියත්ම ශෝකය ඇති වුණේ අර තමන්ගේ මිත්‍ර අර භවත් ගෞතමින්ට අස්වැන්නේ කොටසක් දී ගන්න බැරි වීම නිසා. කොහොම නමුත් මේ බ්‍රාහ්මණයා ආපසු ගෙදරට ඇවිල්ලා ඒ ශෝකය නිසා ආහාර වර්ජනය කරලා උපවාසය කරලා
ආමරයකට වෙලා බුදිය ගන්න. එදත් බුදු පියාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාගේ නිවසට වැඩම කරලා අසුවා කෝබ්‍රා මේ උපාදිනුනේ නැහැ කියලා. ගෙදර අය කිව්වා අන්න බුදිය ගන්නවයි එහෙම අලාභයක් වුණා කියලා ඒක දරා ගන්න බැරුව ශෝකිය. බුදු පියාණන් වහන්සේ එතනට වැඩම කළා. මොකද බ්‍රාහ්මණය මේ කියලා කිව්වා. බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා බවත් ගෞතමයේ මෙන්න මේ ලොකු බලාපොරොත්තු ඇති කරගෙන හිටියා. අස්වැන්න බැසුණාට පස්සේ මේ පොඩ්ඩක් දීලා විසක් අනුභව කරන්නේ නැහැ කියලා මට මෙන්න මේ තරම් විනාශයක් සිද්ධ වුණා. ඒකේ ශෝකය නිසා මෙන්න මෙහෙම දැන් ඉන්න ආහාරත් වර්ධනය කළා. ජීවිත අපේක්ෂාව ඇතැරලා මේ විදිහට මේ විදිය ගන්නවා. බුදු පියාණන් වහන්සේ විමසනවා බ්‍රාහ්මණය ඔබ දන්නවද මේ ශෝකයට හේතුව කියලා? ඔබට ඇති වුණ ශෝකයට හේතුව බ්‍රාහ්මණයා කියනවා මම නම් දන්නේ නැහැ ඔබ දන්නවද? ඔව් බ්‍රාහ්මණය මම දන්නවා කියලා අන්න ඒ අවස්ථාවේ තමයි අපි අර මාතෘකා කළ ගාථා ධර්මයේ දේශනා කළේ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුක්ඛස්ස නක්ඛි සෝකෝ සුතෝ භයං. තණ්හාවෙන් ශෝකය හට ගන්නවා, ශෝකය උපදිනවා, තණ්හාවෙන් භය හට ගන්නවා. තණ්හාවෙන් මිදුණු තැනැත්තාට ශෝකයක් නැත, භයක් කොයින්ද? එච්චරයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ. නමුත් මේ ගාථා ධර්මය අසලා අර බමුණාගේ සිත ඇතුලේ ලොකු චිත්ත විප්ලවයක් ඇති වෙලා විදර්ශනා ඥාන පිළිවෙලින් උතුම් සෝවාන් මාර්ග ඵලය ප්‍රත්‍යක්ෂ කළ බව ආඥානීය මාර්ග ඵලය ප්‍රත්‍යක්ෂ කළ බව ධර්මයේ සඳහන්. එතකොට මේ තරම් මේ චිත්ත විප්ලවයක් ඇතිුනේ අර ඒක කොහොමද කියලා අපි ටිකක් හිතලා බලන්න ඕන. මේ විදර්ශනා ඥාන කියන ඒවා හිම මේ ඇති උනේ කොහොමද? විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දැකීමක්. අර බ්‍රාහ්මණයා තමන්ගේ කෙතේ දර්ශනය හිතෙන් අරගෙන ගිහිල්ලා ගෙදර බුදිය ගත්තේ. නිතරම හිතට පේන්නේ අර පාළු වෙච්ච කෙත. ඒ කෙත දිහා බලාගෙන ඉන්න බ්‍රාහ්මණයාට හිත දිහා බලන්ට අවස්ථාව සැලසීම් වශයෙන් බුදු පියාණන් වහන්සේ අර ගාථාව වදාළේ. බ්‍රාහ්මණයා හිතුවා කෙත පාළු වුණු නිසා ශෝකය ඇති වුණේ කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ අර ගාථා ප්‍රකාශ කළාට පස්සේ තේරෙන්නේ නැති කෙත පාළු වීම නිසා නෙවෙයි, හිත පාළු වීම නිසායි මේ ශෝකය ඇති වුණේ. අර කෙතේ අස්වැන්න වැඩෙනවත් එක්කම තවත් දෙයක් වැඩුණා. හිතේ ආසාවන් දියලා වැඩුණා. මේ අස්වැන්න කරන දේවල් තව කොටිකුත් මේ පින්නතුන් දන්නවනේ. ගොවිතැන්පත් කරන අය කොයිතරම් ලොකු බලාපොරොත්තු සමූහයක් එක්කද මේ ගොයම වැඩින්නේ කියලා. අන්න ඒ විදිහට මේ බ්‍රාහ්මණයාගේ හිත තුළ නොයෙකුත් ආසාවන් බලාපොරොත්තු කියන જાතිය වැඩුණා. අර ධාරානිපාත වර්ෂාවෙන් අර ගොයම විනාශ වෙලා ගඟේ යනකොට ඒ ඔක්කොම ආසාවන් බලාපොරොත්තු ගසාගෙන ගියා. මේ බ්‍රාහ්මණයා එතකොට නිතර හිතට මතු කරගත්තේ අර පාළු කෙතේ දර්ශනය. ඒක නිසා ඉතින් බැලපෙනවා, දුක් වෙනවා, ශෝක වෙනවා. බුදු පියාණන් වහන්සේගේ ගාථාවෙන් ඇතිවුණු චිත්ත විප්ලවය කොයිතරම්ද කියතොත් බ්‍රාහ්මණයා කෙත දිහා බලනව වෙනුවට ඇතුළත බැලුවා, හිත දිහා බැලුවා. මෙන්න මේ ඇතුළත බැලීම කියන එකට මේ ධර්මයේ යෙදෙන වචනය තමයි පින්වත්නි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. නුවණින් මෙහෙය කිරීම. මේ කුසල් හෝ අකුසල් හෝ මේවා ඇති වෙන්නේ හිතෙන්. මේ හැම දෙයකටම මූලිකව තිබෙන්නේ හිතයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ තෙච්ඡා මනෝමය ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. ඊටම ශ්‍රේෂ්ඨයි. මේ හැම දෙයක්ම සිතෙන්ම හටගත්තු දේවල් සිත පෙරට වෙනවා කියලා ඒ විදිහට ප්‍රකාශ කරලා තිබෙනවා. අන්න ඒ වගේ මෙතනත් මේ ශෝකය ඇතිවීමට මූලික වුණේ තමන්ගේ හිත බව. හිත තුලින්ම පැන නගුණු දෙයක් බව මේ බ්‍රාහ්මණයට වැටහුණා. එතකොට බුදු පියාණන් වහන්සේ තණ්හාය විප්පමුක්ඛස්ස නක්ඛි සෝකෝ සුතෝ භයං. තණ්හාවෙන් මිදුණු තැනැත්තාට ශෝකයක් නැත, භයක් නම් කොයින්ද කියලා ප්‍රකාශ කළාම මේ තණ්හාව එතනම නැති කර ගැනීම Tamanට අයිති දෙයක් බව බ්‍රාහ්මණයා තේරුම් ගත්තා.
අර ගසාගෙන ගිය ගොයම ආයි සොයා ගන්න බෑ. ඒකට ආයි ප්‍රතිකර්මයක් නැහැ. ඒ වෙනුවට ආහාර වර්ජනය කරලා නිදා ගැනීමවත් උපවාසයෙන් මරණය ලබා ගැනීමවත් මරණය ආයාමවත් ප්‍රතිකර්මය නොවේ. එතකොට ඒ සත්‍යය තේරුම් ගත්තු බ්‍රාහ්මණයාගේ සිත තුළ ඇති වුණු විප්ලවයේ අවසාන ප්‍රතිඵලය තමයි අර චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම් වූ ඒ ශ්‍රේෂ්ඨ සෝවාන් මාර්ග ඥානයෙන් ලබාගත්තයි බ්‍රාහ්මණය. මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙක් හිතයි මේ කතාව ආරම්භ වුණේ. දැන් මේ සෝවාන් ඵලය ලැබෙනවත් එක්කම පින්වත්නි කෙනෙක් හඳුන්වන්නේ ආර්ය පුද්ගලයෙක් හැටියට. ආර්ය තත්ත්වය ලබාගත්ත, උතුම් තත්ත්වයක් ලබාගත්ත. සම්‍යක් දෘෂ්ටිය ඇති වුණා. මේ තරම් විශාල චිත්ත විප්ලවයක් ඇති වුණා. මේ බ්‍රාහ්මණයා සුගතෙක් නොවෙන්න පුළුවන්. ඒ වගේම දුප්පත් මිනිසෙක්. නමුත් මේ තරම් විශාල දෙයක් සිද්ධ වුණේ මෙතන තිබෙනවා මහ ගැඹුරු ධර්මයක්. අපි කාටත් හිත යොදවන්න වටින දෙයක්. දැන් මේ කාලේ නිතර අසන්ට ලැබෙන දෙයක් තමයි ධර්මයේ ගැඹුරු කොටස් ගැන. ඒ ගැන හිත යොදන්න කාලේ නෙවෙයි මේ බොහොම දුක් ගැහැට ආපදා විපත්ති ඇති කාලයක්. මේ රට කිරින් පැණියේ නැතුණාට පස්සේ තමයි මේ නිවන ගැන, ඒ වගේ ගැඹුරු දේවල් ගැන හිතන්න ඕන කියලා සමහර කෙනෙක් කල්පනා කරනවා. නමුත් පින්වත්නි ලෝකයේ තිබෙනවා දෙස්වලාගත් ආශිර්වාද කියලා જાතියක්. සමහර ආපදා විපත්ති කියන ඒවා ඉන්නේ හරියට ආශිර්වාද හැටියට. දැන් මේ බ්‍රාහ්මණයට මේ කෙතපාළු වීම ලොකු ආශිර්වාදයක් වුණා. වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා. ඒක තුලින් ඇති වුණු ඒ චිත්ත විප්ලවය නිසා අර තරම් චක්‍රවර්ති රාජ්‍යයට වඩා උතුම් වූ ධාම පුදුම විදියේ බලයක් ඇති බුදු පියාණන් වහන්සේ පුදුම විදියේ ප්‍රශංසා කළ උසස් තත්ත්වයක්, ආර්ය තත්ත්වයක් මේ බ්‍රාහ්මණයට ලබා ගන්න පුළුවන්. එතකොට මේ ආපදා විපත්ති කම්පන ආදිය තුලින් අපට මේ චතුරාර්ය සත්‍ය මතු කරගන්න පුළුවන්. දුකට හේතුව දුක නැති කිරීමෙන් ලබන නිවීම නිවන ඒට මාර්ගය වන ප්‍රතිපත්තිය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ විදිහට මේ විපත්තිය තුලින් මේ විදර්ශනා ඥානය ඇති කර ගැනීම ගැන කල්පනා කරලා බලනකොට දැන් ඔය ඥාන දැනුම ඒව ගැන අපි හිතන අයට බොහෝ විට හිත දුවන්නේ ඔය මේ කාලේ කොටිකුත් කියනවා විශ්වවිද්‍යාල කියලා જાතියක්. ඒවට කලාත්මක නමක් කියනවා සරසවි කියලා. ඔය සරසවි වලට යන්න බොහොම අය උත්සාහ කරනවා. ඒවට ගිහිච්ච අය ඒවෙන් පිට වෙන්න පාස් වෙන්න බොහොම උත්සාහ දරනවා. නමුත් පින්වත්නි බොහෝ දෙනෙක් දන්නේ නැහැ අපි මේ කවුරුත් ඉන්නේ එක්තරා සරසවියක බව. ඒක හඳුන්වන්නේ ජීවිත සරසවිය කියලා. ඔය සරසවිය අනිත් සරසවිය වල නොයෙකුත් විදිහේ විද්‍යා ඥාන තාක්ෂණ විද්‍යාවල ඔය තියෙනවා ඉගෙන ගන්න. මේ ජීවිත සරසවියේ විෂයයන් 3යි තියෙන්නේ සමත් වෙන්න. පාස් කරන්න. මොනවද? බුදු පියාණන් වහන්සේව දක්වලා තිබෙනවා අස්සාද ආදීනව නිස්සරණ කියලා. අස්සාද කියලා කියන්නේ ආස්වාද පක්ෂය, රස විඳීම, පස්කම් පංචකාම සම්පත්තිය, ආස්වාද. මේක තමයි පළවෙනි පාඩම. මම හිතන්නේ මේ මෙතන ඉන්න කවුරුත් මේ පාඩමෙන් නම් හොඳටම සමත්. මේ පංචකාම සම්පත්තිය කියන එක තමයි සංසාර සත්‍යයෙන් මේ පාඩම නම් කවුරුත් පාස් කරලා තිබෙනවා. ඊළඟ පාඩම තමයි ආදීනව කියන එක. ආදීනව කියලා කියන්නේ මේ පංචකාම සම්පත්තිය සරන්ට යෑම නිසා ඒවා වෙනුවෙන් ඒ විඳින්න වෙන දුක් හැට ඒවා ඒ අනිෂ්ට විපාක ආදිය දුක්ඛම් කටළු ආපදා විපත්ති හැම එකක්ම ආදීනව පක්ෂයට ගැන. ආස්වාද පක්ෂයේ ටිකයි. නමුත් ආදීනව පක්ෂයේ හුඟයි. නමුත් වැඩි දෙනෙක් ආස්වාද පක්ෂයේ ඒ පන්තියම තමයි වැඩි හරියක් ඉන්නේ. ආදීනව ගැන හිතන්නවත් පෙළඹෙන්නේ නැහැ. ඒවා දිහා බලන්නවත් හිත යොමු කරන්නේ නැහැ. නමුත් මේ පින්වත්නි මේ ආදීනව තුලින් තමයි ඊළඟ පන්තියට යන්න පුළුවන් වන්නේ. නිස්සරණය කියලා කියන්නේ සසරින් නික්මීම. සංසරණය කියලා කියන්නේ එක තැන කරකැවීම වගේ මේ සංසාරයේ ගමන් කිරීම. දැන් මේ පින්වතුන් දන්න ඔය වාහනයක් එහෙම මුදා දුර ගියා කියලා ඕකේ ඔය ගිහිච්ච ඒ දුර ප්‍රමාණය සටහන් වෙනවා. නමුත් කොයිතරම් දුර ගියත් මොකද්ද වෙන්නේ? අර රෝදය එක තැනම කරකැවෙනවා. අන්න ඒ වගේ මේ සංසාරයේ එකතකින් කියලා බලනකොට අනන්ත කාලයක් අපි මේ සංසාරයේ ගමන් කරලා තියෙනවා. මහා දිග සංසාරයක් කියලා අපි පාවිච්චි කරනවා, අපි වචන යොදනවා. නමුත් මේ තරම් දුර ගියාට මොකද එකම තැනයි කරකැවිලා තිබෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒ විදිහට රෝධි කරකැවුණා කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ තමන් බලාපොරොත්තු වෙන
ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න යොදන ප්‍රයත්නය විතරයි. ඒකත් කෙලවරක් නැහැ. අර රෝදයක තැනම කරකැවෙන්නවා වගේ. ඉතින් ඔන්න ඔය විදිහේ සංසරණය කියලා කියන්නේ එකම තැන කරකැවිල්ල. එහෙම නැත්නම් සැරිසැරිල්ල. ඒ වගේම නිස්සරණ කියලා කියන්නේ ඒ වට බලයෙන් පැනීම. නික්මීම. සසරින් මිදීම. මේ නිස්සරණ ශ්‍රේණිය, මේ නිස්සරණ විෂය, මේ නිස්සරණ පාඩම තමයි සමත් වෙන්න තියෙන්නේ. මේ ලෝකයේ මේ යුගයේ පළමුවෙන්ම මේ සසර මේ ජීවිත සරසාවියෙන් ඔය පාඩම් තුන පාස් කරලා සමත් වුණු උත්තමයා තමයි බුදු පියාණන් වහන්සේ. ඒ අනුරහතන් වහන්සේලා. දැන් මේ බ්‍රාහ්මණයා ඒ සරසාවියේ මේ පළමුවෙනි අර සෝවාන් ඵලය කියලා කියන එක පළමුවෙනි ආර්ය తත්වය. මෙන්න මේ ජීවිත සරසාවියෙන් ඒ අවස්ථානුකූලව පාඩම් ඉගෙන ගත්තොත් ඒක තමයි ජීවිතයට ඉතුරු වෙන්නේ. ඒක තමයි කෙනෙකුගේ විමුක්තියට උපකාර වන්නේ. මේ සෝවාන් ඵලයෙන් ලැබෙන විමුක්තිය කොයිතරම් ශ්‍රේෂ්ඨ එකක්ද කියලා බුදු පියාණන් වහන්සේ නොයෙකුත් උපමාවලින් දක්වා වදාරලා තිබෙනවා. එක් අවස්ථාවක නියපිටට පස් ටිකක් අරගෙන බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් විමසුවා මේ පස් ටිකද වැඩි මහ පොළොවේ පස්ද කියලා. සංඝයා වහන්සේලා පිළිතුරු දුන්නා භාග්‍යවතුන් වහන්සේ මේ නියපිට පස් බොහොම ටිකයි මහ පොළොවේ පස් තමයි වැඩි. අන්න ඒ උපමාව ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. සෝවාන් තත්ත්වයේ ලැබූ කෙනා ඒ තමන්ගේ සංසාර දුක්ඛ ස්කන්ධයෙන් ඒ මිදුණු අත්මිදුණු ඒ ඉවර කරගත්තු ඒ දුක් ප්‍රමාණය වගේ තමයි අර මහ පොළොවේ පස්. මේ නියපිට තියෙන පස් වගේ ඊටාම සුළු ටිකයි දැන් තව ඉතිරි වෙලා තිබෙන්නේ. කෙලවර කරන්නේ. මොකද සෝවාන් පුද්ගලයා නැවත සංසාරේ උපදින්නේ 7 සැරයක් පමණයි. ඒ වගේම අපායට යන්නේ නැහැ. ඒක විශාලම පුදුමම විදියේ සහනයක් තමයි මේ සෝවාන් වූ පුද්ගලයෙකුට අපාය තමන්ගේ ගෙදර වගේ. කොයි වෙලාවෙ කොයි විදියේ පාප කර්මයක් නිසා අපායට යන්න වෙනවද කියලා නැහැ. සෝවාන් පුද්ගලයාගේ ඒ සිතේ ඇති වූ ඒ විප්ලවයේ පරිවර්තනය නිසා, ඒ ආර්ය තත්ත්වය නිසා, ඒ විදර්ශනා ඥාන වලින් ඇති වූ ඒ ධම්මස පහළ වීම නිසා ඒ අර අපායගාමී අකුසල් කරන ශක්තිය නැති වුණා ඒ හිතේ. ඒ වගේම අපායගාමී වීමට අවස්ථාවක් නැති වුණා. අතීතයේ කරන ලද අකුසල් තිබුණත් නැවත අපායට යන්නේ නැහැ. අන්න ඒ තරම් පුදුම විදියේ විමුක්තියක් ඒ සෝවාන් ඵලයෙන් පවා කෙනෙකුට ලැබෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ අර නියපිට පස් වගේ තමයි සෝවාන් පුද්ගලයාට ගෙවන්න තිබෙන සංසාර දුක. මිදුණු සංසාර දුක තමයි මහ පොළොවේ ඉතිරි පස් වගේ. තවත් උපමා දක්වලා තියෙන ඒ වගේම මහා සමුද්‍රයෙන් නගාගත්තු දිය බිඳු දෙක තුනක් වගේ අර ගෙවන්න තිබෙන තව දුක් ටික. ගෙවු දුක් සමූහය වගේ ඉවර කරගත්තු දුක් සමූහය වගේ තමයි මහා සමුද්‍රයේ ඉතිරි ජලය. තවත් ඒ වගේ උපමාවක් දක්වලා තිබෙනවා. හිමාලය මහා පර්වතයේ හිමාලය පර්වතය ක්‍රමයෙන් ගෙවිලා ගිහිල්ලා අපේට 7ක් පමණ වූ කුඩා ගල් කැට 7ක් විතරක් ඉතුරු වුණොත් අන්නේ ගල් කැට 7 වගේ තමයි අර සෝවාන් පුද්ගලයාට තව ඉතිරි වෙලා තිබෙන දුක් ටික. ඒ මිදුණු දුක් සමූහය වගේ හිමාලය පර්වතයේ අර ඉතිරි කොටස. අන්නේ වගේ නොයෙකුත් උපමාවලින් දක්වලා තිබෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා මේ මාර්ගඵල 4ක් තිබෙනවා. ඒන් පළමුවෙනි එකකින් පවා ලැබුණු විමුක්තිය කොයිතරම් විශාල එකක්ද කියලා, කොයිතරම් උතුම් දෙයක්ද කියලා හිතා ගන්න පුළුවන්. එතකොට අර උදැල්ලට හේතු වෙලා අර ගල් කොටමින් හිටපු භවත් ගෞතම කියලා බුදු පියාණන් වහන්සේට ආමන්ත්‍රණය කළ අර මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයා චේත විනාශ වුණාට පස්සේ අන්න අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ චක්‍රවර්ති රාජ්‍යයට මුළු අධිපතිකමටත් වඩා දිව්‍ය ලෝක යාමටත් වඩා ශ්‍රේෂ්ඨ හැටියට සැලකෙන සෝවාන් ඵලය ලබා ගත්තා. මේන් අපට පේනවා එතකොට මේ ගැඹුරු ධර්ම කියන જાතිය, විදර්ශනා ඥාන කියන જાතිය. මේවා උගතුන්ට, උපාධිලාභීන්ට, කරසයිවල ගියාට පමණක් සීමා සහිත දේවල් නෙවෙයි. මේ ගොවිතැන්පත් කරන මේ පින්නතුන්ටත් ඒ තමන්ගේ ජීවිත සරසවියෙන් ඒ වයින් මේ ප්‍රයෝජන ගන්න කල්පනා කරනවා නම් මේවා ලබාගත හැකි බව. දැන් අර මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයාගේ යම් කිසි ගැඹුරු පුණ්‍ය ශක්තියක් තිබුණ නිසා බුදු පියාණන් වහන්සේගේ ගාථා ධර්ම අසනවත් එක්කම අර තරම් පරිවර්තනයක් සිද්ධ වුණා. මේ පින්නතුන්ට ටිකක් සැක හිතෙන්න පුළුවන්. මොකද මේ තුන් ලෝකාග්‍ර වූ බුදු පියාණන් වහන්සේ මේ තරම් වැඩ තියෙද්දි අර තරම් සංඝයා වහන්සේලා පිළිබඳ වැඩ කටයුතු ඇති. ඒවත් තිබෙද්දි මේ බමුණෙක් මේ කෙතක් සීසාන තැනකට කී සැරයක් මේ බුදු පියාණන් වහන්සේ වැඩම කළාද? මේ බුදු පියාණන් වහන්සේ දෙන්ට වැඩම කළේ අර බමුණගේ කෙත පැහැෙනකම් බලාගෙන ඉඳලා අස්වැන්නින් කොටසක් ලබා ගන්න නොවේ. බමුණගේ හිත පැහැෙනකම් බලාගෙන ඉඳලා Taman ලබාගත්තු අමා මහ නිවන් අස්වැන්නේ කොටසක් ලබා දීමට. එතකොට බමුණගේ හිත පැහැුණි. අන්න අර ඒ අස්වැන්න විනාශ වුණු දවසේ.
මේ පින්නතුන්ගේ සමහර විට හිත පැහැෙන්නේ Tamanta ආපදා විපත්ති ලැබුණාමයි. දැන් මේ කාලේ ඒවා පිළිබඳව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කොයි විදිහේ තමන්ගේ දූ දරුවන් නැහැ හිතවතුන් කොයි විදිහේ ඒ අවස්ථාවල් වල ජීවිත කෙලවර කර ගන්නවද කෙලවර වෙනවද? සමහර විට අසාධ්‍ය රෝග වලින්, සමහර විට මහා කම්පන වලින්, මහා ගිනි ජාලා මැද විනාශයටපත් වෙනවා. ජීවිත සරසවියේ මේ විදිහේ පාඩම් ලැබිලා ඒවා ගැන හිතයොදවන්නේ නැති නිසා අර මිත්‍යා දෘෂ්ටිකම උනට කරගන්න පුළුවන් වුණු දේවත් කරගන්න බෑ බෞද්ධයින්ට. ඒ වෙනුවට ඒ දැන් මාය කල්පනා කරන්නේ මේ ගැඹුරු ධර්ම නිවන කියන જાතිය ලෝකෝත්තර මාර්ගඵල කියන જાතිය පිළිබඳව කල්පනා කරන්න ඕනේ රටක සම්බුද්ධිමත් වෙලා කිරෙන් පැනියෙන් උතුරලා ඒ බඳු අවස්ථාවක උතුරන අවස්ථාවක පමණයි ධර්මයේ ගැඹුරු කොටස ගැන කල්පනා කරන්නේ. අපි ආර්ථිකය නගා හිටවන්න බලමු. ධාර්මිකයට මොනවා වුණත් කමක් නැහැ. අන්නේ විදිහේ මතිමතාන්තරයි ලෝකයේ තිබෙන්නේ. නමුත් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් මේ පොඩි කතා අතරේ ආශ්‍රයෙන් දැන් වෙනයි කතා කියන જાති කෙටි කතා නව කතා ආදී මේ පින්නතුන් බොහොම ආසාවෙන් කියවනවා. ඒ වයින් ගත යුතු ආදර්ශයක් නැහැ රස විඳීම නිසා. නමුත් සත්‍යයේ ධර්ම කතා තුලින් ජීවන ප්‍රවෘත්ති තුලින් අපට ඉගත හැකි පාඩම් බොහොමයි. මේ ශාසනයේ තෙරණියන්ගේ ජීවිත චරිත පිළිබඳව උපාසිකාවන්ගේ ජීවන චරිත පිළිබඳව කියනකොට තේනවා බොහෝ දෙනෙකුට මේ උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වුණේ මහා කම්පන රාශියකට මුහුණ දුන්න අවස්ථාවල බව. ඉසා ගෞතමී පටාචාරාදීගේ ප්‍රවෘත්ති අඟුලිමාල විදින ඔයකුත් ඒ මහා ජීවන ගැටලු මැද්දේ ඒ වයින් අත්දැකීම් තුලින් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ. මාර්ගඵල අවබෝධය කරගත්තේ. ඒකට ඒ බඳු මේ අවස්ථාවල් අපිට තිබෙනවා. මේවට තමයි අපි අර කිව්වේ ප්‍රස්වලාගත ආශිර්වාද කියලා. ප්‍රස්වලාගත ආශිර්වාද කියලා කියන්නේ අපිට පෙනෙන්නේ ඒවා අපදා හැටියට, අපිට පෙනෙන්නේ විපත්ති හැටියට, කම්පන හැටියට. නමුත් මේ කම්පන සිද්ධ වෙන්නේ මොකටද? අර සංසාරේ යම් කිසි අවස්ථාවල් එනවා ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය බුදු පියාණන් වහන්සේ මේ ක්ෂණ සම්පත්තිය යගේ දක්වලා තිබෙනවා. ක්ෂණය කියලා කියන්නේ මොහොත, උතුම් මොහොත. උතුම් මොහොත ඉක්මයා නොදෙව් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. කනෝ වේවා උපච්චකා khනාතීතායි සෝචන්ති නිරයන්‍ය සමප්පිතා. උතුම් මොහොත නැගත ඉක්මයා නොදෙව්. එහෙම ඉක්ම ගියොත් නුඹලාට නිරයේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මොකද්ද මේ උතුම් මොහොත කියලා කියන්නේ? බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල් ප්‍රකාශ කළා ලෝකේ කණකිච්චෝ ලෝකෝ කියලා බොහෝ දෙනා ප්‍රකාශ කරනවායි කියලා. මේ ලෝකය කියන්නේ මොහොතට වැඩ කරන වෙලාවට වැඩ කරන තැනක් කියලා. දැන් නම් වෙලාව කියන එක සලකා ගන්න බැරි තරමට බොහොම ව්‍යාකූලයි. නමුත් බුදු පියාණන් වහන්සේ නැකත කියලා හැඳින්වුවේ මේ බුද්ධෝත්පාද කාලයේ ලැබෙන ඥානවන්ත මනුෂ්‍යාත්ම භාවයයි. ඒ කාරණා රාශියක් එකතු වෙලා තමයි කෙනෙකුට මේ බුද්ධෝත්පාද කාලයක ඥානවන්ත මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න පුළුවන් වන්නේ. බුදු කෙනෙක් පහළ වුණත් තමන් තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ එහෙම ඉපදුනා නම් මේ ධර්මයට නැඹුරු වෙලා ධර්මානුකූලව ජීවත් වෙලා නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න සතරෙන් මිදෙන්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. නමුත් බුද්ධෝත්පාද කාලයක ඒ ධර්මයේ පවතින තැනක මනුෂ්‍යාත්ම භාවයක් අංග විකලත්වයන් තොරව ඥාන ශක්තිය ඇතිව ලැබුවා නම් අන්න ඒක තමයි ඒ මුළු ජීවිතේම නැගතක් හැටියට දක්වනවා. අන්න ඒකට තමයි ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඒ ක්ෂණ සම්පත්තියෙන් වැඩ ගැනීමට තමයි බුදු පියාණන් වහන්සේ නිතරම අපට අවවාද කරලා තිබෙන්නේ. ඒකේ අගය දක්වලා තිබෙනවා. මක් නිසාද විශේෂයෙන්ම දැන් අර මෙතන සඳහන් වන ආකාරයට ඒ සෝවාන් පුද්ගලයා නිරයෙන් මිදෙනවා. පළමුවෙනිම මිදීම මේ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන. මුළු මහත් සංසාරයෙන් මිදීම ලැබෙන්නේ අරහත්යෙන් ඊට මෙහා. පළමුවෙනි මාර්ගඥාණයෙන්ම ලැබෙන පුදුම අන්දමේ විමුක්තියක් තමයි මේ අපායට යාමේ ඒ භයානක තත්ත්වයෙන් මිදීම, අත්මිදීම. අනන්ත කාලයක් ලෝක සත්‍යය, තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල, අසුර ලෝකවල නිරයේ මහා දුක් විඳින බව බුදු පියාණන් වහන්සේත් අභිඥාලාභී මහරහතන් වහන්සේලා ප්‍රකාශ කරලා තිබෙනවා. අන්නේ බඳු මේ තත්ත්වයක් නිසා, ඒ තරම් ආපදා සම්පන්න, ඒ තරම් අවදානම් තත්ත්වයක් ලෝකයේ ජීවිතයේ තිබෙන නිසා මෙන්න මේ උතුම් තත්ත්ව විදර්ශනා ඥාන මාර්ගඵල චතුරාර්ය සත්‍ය කියන දේවල් මේක පැත්තකට තල්ලු කරන්නේ නැතිව මේ Tamanට අත්දකින්න ලැබෙන ආපදා විපත්ති තුලින් මේ භයානක කාල සීමාවල් වල මේවායින් ලැබෙන අත්දැකීම් තුලින් අපි පාඩම් ඉගෙන ගන්නවා. සමහර කෙනෙක් හැමදාම එකම ගණන හදනවා. හදන්න වැරදි. හරි උත්තරේ එන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ සංසාරයේ සත්‍යය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරුව, මේ හතර තේරුම් ගන්න බැරුව
මේ හතර තේරුම් ගන්න බැරි කම නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා මමත් නුඹලා මේ තරම් අනන්ත කාලයක් අවිද්‍යාවෙන් වෙහිලා තණ්හාවෙන් බැඳිලා මේ සංසාරේ ගමන් කළේ මේ චතුරාර්ය සත්‍ය නොදැනීමෙන් කියලා. මමත් නුඹලත් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා. අන්න ඒ වගේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ජීවිතයේ ලැබෙන අත්දැකීම් උපකාර කරගත යුතු තිබෙනවා. යම් ආපදා විපත් තියෙනවා නම් මේක මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දුක පිළිබඳ සත්‍යයයි. මේකෙන් කොටසක් මට මේ ලැබිලා තිබෙන්නේ. මේක යට තිබෙන්නේ තණ්හාවයි. අර බ්‍රාහ්මණයට තේරුණා වගේ. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන දෙයක්. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ඒ යම් දේවල් යම් තැනකින් පැන නගිනවා නම් එතන ඒ දිහා බැලීම. එයින් එහා පැත්ත බලාගෙන ගියොත් කවදාවත් ඒක සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අනිසි මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නිසි ආකාරව මෙනෙහි කිරීම. ඇත්ත වශයෙන්ම සෝවාන් වීමට අංග 4ක් උපකාර වන කාරණා 4ක් තිබෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. සත්පුරිස සංසේවෝ සද්ධම්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති කියලා. සත්පුරිස සංසේවෝ කියලා කියන්නේ සත්පුරුෂ ආශ්‍රයයි, කල්යාණ මිත්‍ර ආශ්‍රයයි. සද්ධම්ම ශ්‍රවණම් කියන්නේ ධර්ම ශ්‍රවණය. ධර්මය ඇසීම. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. Taman හිත යොදලා නිසි ආකාරව මෙනෙහි කිරීම. ඊළඟට ධම්මානුධම්ම පටිපත්ති කියලා කියන්නේ ධර්මයට අනුව පිළිපැදීම ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මෙන්න මේ හතර දැන් අර බ්‍රාහ්මණයාට මේ හතර සම්පූර්ණ වුණාද කියලා සමහර විට කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්. නමුත් එතන සමහර කෙනෙකුට අතීතයේ සංසාරේ වපුරලා තියෙන කෙනාට ඊටාම සුළු උදව්වකින් ඒ යඳුරු අවබෝධ ලබා ගන්න පුළුවන්. වැටහීම කියන එක ඒ පුද්ගලයාට ඒ ආකාරයටයි එන්නේ. දැන් මේ පින්නතුන් අතරත් සමහර විට මේ ටිකක් කියනකොට තේරෙන අය තියෙනවා. යන්තම් හැරෙනකොට අර අපි කියන්නේ සමහර සමාජයේ කතාවක් තියෙනවා මට නම් හැරෙනකොට තේරෙනවා කියලා. අන්න ඒ වගේ හැරෙනකොට තේරෙන අය හිටියා. බුදු පියාණන් වහන්සේ හැරෙනකොට බුදු පියාණන් වහන්සේ යන්තම් එක වචනයක් පදයක් පාවිච්චි කරනකොට එයින් තේරුම්ගෙන නිවන අවබෝධ කර අයත් හිටියා. සමහර අයට ටිකක් දිගට කියන්න වෙනවා. සමහර අයට ටිකක් නොයෙකුත් විදිහේ උපක්‍රම යොදලා. දැන් මෙතන අතර බුදු පියාණන් වහන්සේ බ්‍රාහ්මණයා තුල ශ්‍රද්ධාව ඇති කරගන්න ඒ කුළුපගක් වීමක් වගේ නිතර ඒ කෙත ළඟට ගිහිල්ලා හිත සකස් කරා. මේ බුදු පියාණන් වහන්සේ දැක්කා මේ තරම් අලාභයක් බ්‍රාහ්මණයට එන බව. නමුත් ඒක නොදැක නොවේ. අස්වැන්නෙන් කොටසක් බලාපොරොත්තුවක් නෙවෙයි. නමුත් අර ප්‍රමාණිකූලව ඒ වෙනුවෙන් විශේෂ වෙහෙසක් අරගෙන බුද්ධ ශාසනය අර බ්‍රාහ්මණය ළඟට අරගෙන ගියා. ඒකේ ප්‍රතිඵලය තමයි බ්‍රාහ්මණයා ඒ විමුක්තිය ලැබුවේ. අන්න ඒ විදිහට මේ පින්නතුණු උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ තමන්ට ලැබෙන ජීවන ගැටලු තුලින් ඒ ආපදා තුලින් ජීවිතයේ යථා තත්ත්වය අවබෝධ කරගෙන සංසාර තත්ත්වය අවබෝධ කරගෙන දැන් හැමදාම මේ අර ඕඩි පන්තියේ ඉන්නා වගේ ආස්වාද පන්තියේ ඉන්නේ නැතිව මේකේ ආදීනව පක්ෂයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මම ලෝකයේ මේ ආස්වාද පක්ෂය සොයාගෙන ගියා. ලෝකයේ යම් ආස්වාද පක්ෂයක් තිබෙනවා නම් මම ඒක තේරුම් ගත්තා. ඊළඟට මම ආදීනව පක්ෂය සොයාගෙන ගියා. ලෝකයේ ආදීනව පක්ෂයක් මම තේරුම් ගත්තා. ඊළඟට මම ලෝකයේ මේ නිස්සරණය මේ නික්මීම පිළිබඳව මම පරිශන කරා. ඒ පරිශන කියන වචනයත් යොදනවා. ඒකත් මේ කාලේ පාවිච්චි වෙන දෙයක්. ඔය ශාස්ත්‍රීය කටයුතු පිළිබඳව පරිශන. බුදු පියාණන් වහන්සේත් මේ පරිේෂණ කියන වචනේ යොදලා තිනවා. අරිය පරිේෂණ, ආර්ය පරිේෂණ. අනාර්ය පරිේෂණ, අරිය පරිේෂණ කියලා දෙකක් යොදලා තියෙනවා. අනාර්ය පරිේෂණයත් ආර්ය පරිේෂණයත්. අනිසි සෙවීමත්, නිසි සෙවීමත්. එතකොට බුදු පියාණන් වහන්සේ මෙන්න මේ ආර්ය පරිේෂණය තුලින් ඒ නිස්සාරණය නිවන අවබෝධ කර සසරින් නික්මීම ක්‍රමය අවබෝධ කරගෙන තමයි බුදු පියාණන් වහන්සේ ඊළඟට ලෝක සත්‍යයට ඒක දෙවියන්ට මිනිස්සුන්ට අර විදිහේ දුගී පුද්ගලයින්ට තව නොයෙකුත් අතවරවලට පාත්‍ර වුණු ස්ත්‍රී පුරුෂයින්ට මහා දාමරිකයන්ට ඒ චරිත දූෂිත අයට ඊළාට සංඝයා වහන්සේලාට හැම කෙනෙකුටම නොයෙකුත් තීර්ථක පරිබ්‍රාජක නිගණ්ඨ ආදී අයට හැම දිනාටම උන්වහන්සේට පෙනුණා මේ අයගේ සංසාරේ යම් හොඳ ගුණක් තිබෙනවා. නරක ගුණවලට ඒවා යටපත් කරන අන්දමේ ධර්ම දේශනා කරලා ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ගත්තා. දැන් මෙතන අර සත්පුරුෂ ආශ්‍රය උපකාර වෙනවා. ඊළඟට සද්ධර්ම ශ්‍රවණය අර බ්‍රාහ්මණයට එකවර ලැබුණා මේ හතරම. ලෝකේ ඉන්න උතුම්ම සත්පුරුෂ ඒ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ තමයි ඒ බ්‍රාහ්මණයාගේ යකෙත ළඟට අර නිවසට වැඩම කළේ. ඒකට ඒ සත්පුරුෂ ලාභය ලැබුණා. සද්ධර්ම ශ්‍රවණය අර ගාථාපදයේ උනත් ඇති වුණා. ඊළඟට යෝනිසෝ මනසිකාරයේ බ්‍රාහ්මණයා හිත යොදවලා අර විදිහට අපි අර කිව්වා අර කෙතේ දර්ශනය වෙනකොට හිත දිහා හැරලා බලලා ඒ සත්‍ය වටහා ගත්ත කියලා. යෝනිසෝ මනසිකාරය. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන එකත් ඒක දැන් මේ කාලේ හිතනකොට සමහර විට කාලය අනුව කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මුළු ජීවිතේම ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු කරලා දැන් කෙනෙකුට එහෙම යොදන්න වෙනවා මුළු ජීවිතේම ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව යෙදීමෙන්. නමුත් ඇතම් කෙනෙකුට අර අතීතයේ ධර්ම කුරුලා තිබෙන කෙනාට ඊටාම සුළු වේලාවකින් අර හිත ඇතුළෙන්ම
අර ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ධර්මයට අනුව දැන් කෙනෙක් ලෝකයෙන් හිත මෑත් කරගෙන උපවාස කරනවා නම් මට ජීවිතේ එපා කියලා. ඒ තැනත්තා තුල කෙලෙස් අඩුයි. ඊළඟට ජීවිත අපේක්ෂාවල් නැතිත් කරගෙන තියෙන්නේ. වැරදි අදහසකින් නමුත් අන්නේ බඳු මේ අවස්ථාවේ බමුණට මේ ධර්මයේ වැටෙනවත් එක්කම අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හිත ඇතුලේ සම්පූර්ණ වෙන්න ඇති. ඒක ඊටාම ගැඹුරු දෙයක්. දැන් මේ පින්තුන් දන්නවා දැන් දේදුන්නක වර්ණයේ දකින්න කොහොම දෙනෙක් ආසාවෙන් එන කුඩා දරුවන් එහෙම. ඔය මේ වගේ වැගෙන එන වෙලාවෙ නම් අහස දිහා බැලුවම කලාතුරකින් අපිට දකින්න පුළුවන් දේදුන්නා. නමුත් හැම විටම එහෙම දකින්න බැරි වුණත් සමහර කෙනෙකුට දේදුන්නේ තියෙන ඒ සූර්යයා තියෙන ලස්සන වර්ණයට බලන්න පුළුවන්. ඔය වැලක කොළයක එල්ලෙන පොඩි පිනිබිඳුවක්. ඒකට හරියට එල්ලේ අනුව ඉර පායන වෙලාවට බලනකොට අරක මණිකක් වගේ අර දිලිසෙනවා. ඒක ඇතුලේ අර රශ්මි දකින්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ පිනිබිඳුවක් තුලින් පුළුවන් දේදුණු වර්ණ දකින්න. ඒ වගේ තමයි පොඩි ගාථාවක් ගාථාපදයක් වචනයක් තුලින් ඇතම් කෙනෙක් ඒ හරියට ඉලක්කය අනුව බැලුවා නම් සම්‍යක් දෘෂ්ටිය ඇති කරගත්තා නම් අන්න ඒ තැනට පුළුවන් ඒ තුලින් නිවන් දකින්න. ඒ වගේ දෙයක් තමයි අර බ්‍රාහ්මණයා තුල චිත්ත විප්ලවය ඇති වුණ චිත්ත විප්ලවය. අන්න ඒ විදිහට ගැඹුරින් කල්පනා කරලා බලනකොට මේ ධර්ම කතාවකින් අපට ආදර්ශ රාශියක් ගන්න පුළුවන්. ඒ වගේම අපේ මේ ජීවිතය ගෙවි යන ආකාරය ජීවිතයේ යථා ස්වභාවය ගැන නිතර මෙනෙහි කරන්න ඕන. බුදු පියාණන් වහන්සේ මේ ජීවිතයේ යථා ස්වභාවය යථාර්ථය දැන් මේ නොයිකුත් වචන යොදනවා මේ සමාජයේ යථාර්ථය කියලා. ඇත්ත සැටිය. මේක දක්වලා වදාරලා තිබෙනවා වාක්‍ය 4කින්. ධර්ම මාතෘකා 4කින්. මේ 4 තමයි උපනීයති ලෝකෝ අද්ධෝ අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයං ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ කියන මේ ධර්ම මාතෘකා 4 පිළිබඳ හොඳ විවරණයක් අපට ලැබෙනවා රට්ඨපාල ස්වාමීන් වහන්සේගෙන්. පින්වත්නි රට්ඨපාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනයේ ශ්‍රද්ධාවෙන් පැවිදි වූවන් අතර ශ්‍රේෂ්ඨ අග්‍රතනතුරු දෙනවා. බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල අග්‍රතනතුරු දෙනවා. ඒ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට ඒ අංශය ඇති. ප්‍රඥාවෙන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අග්‍රයි. ඊර්දීවතුන් අතර මුගලන් මහා ස්වාමීන් වහන්සේ අග්‍රයි. උපස්ථායකින් අතර ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රයි. ඔය විදිහට අග්‍රතනතුරු දෙනවා. දැන් මේ කාලෙත් ඔය නොයෙකුත් විදිහේ තරකයි වල එහෙමත් දෙනවනේ. ඔහොම නොයෙකුත් දේවල් ඒ වගේ. ඒක ලෝකයට ආදර්ශයක් වශයෙන්. ඔන්න මේ පැත්ත ප්‍රඥාව ඕන නම් මේ පැත්ත බලන්න. ඉර්ධි ඕන නම් අර පැත්ත බලන්න. උපස්ථානීය පිළිබඳ කටයුතු ඕන නම් මේ පැත්ත බලන්න. ඊළඟට ওই විදිහට ඒ ශ්‍රාවකයන් දිහා ඒ වගේම ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධා ගුණේ තියෙන ශක්තිය ශ්‍රද්ධාවේ තිබෙන පුදුම ප්‍රාතිහාර්ය ඒ ශක්තිය දකින්න ඕන නම් රට්ඨපාල ස්වාමීන් වහන්සේ දිහා බලන්න. මොකද රට්ඨපාල ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් එකවරක් ධර්මය අහලා පැවිදි වෙන්න අවසර ඉල්ලුවා මව්පියන්ගෙන්. ඒ රට්ඨපාල ස්වාමීන් වහන්සේ මහා ධනවන්ත පෞලක කෙනෙක්. තමන්ගේ ඒ මව්පියන්ගෙන් අවසර ඉල්ලුවාම තරුණ වයසේදී ඒකට අවසර දුන්නේ නැහැ. එතනම බිම දිගා වුණා. එක්ක මරණය එක්ක පැවිද්දට අවසර කියලා. උපවාස කරන්න. මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. අන්තිමට මේක බේරගන්න බැරුව යහළුවන් ඒ මිත්‍රයන් එකතු වෙලා මව්පියන්ට කරුණු කියලා අන්තම් පැවිදි වෙන්න අවසර ලබා දුන්නා. ඉරට්ඨපාල රාජනාන්සේ රහත් වුණාට පස්සේ තමන්ගේ ඒ ගමට වැඩම කරලා ඒ කුරු ප්‍රදේශයට වැඩම කරලා ආවේ ඒ කුරු රටේ ඒ ප්‍රදේශයේ කෝරව්‍ය රජතුමා මේ රට්ඨපාල ස්වාමීන් වහන්සේගෙන් විමසුවා. "ඇයි රට්ඨපාල ස්වාමීනි මේ තරම් තරුණ වයසේ මහා ධනවත් පවුලක ඉපදිලා මේ වගේ මේ පැවිදි වුණේ කියලා. පැවිදි වෙන්න මොකද හේතුව කියලා." ඒ අවස්ථාවේ රට්ඨපාල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්ම මාතෘකා 4ක්, ධර්ම කාරණා 4ක්, ජීවිතය පිළිබඳ යථාර්ථය ප්‍රකාශ කරන ධර්ම මාතෘකා 4ක් අහලා ඒකේ தත්ත්වය දැනගෙන දැකලා ඒක සත්‍ය බව තේරුම් අරගෙනයි මම පැවිදි වුණේ කියලා. නිකම්ම නෙවෙයි හිතෙන් ශ්‍රද්ධාවෙන් කියලා කියනකොට ඇතන් කෙනෙක් හිතන්න පුළුවන් මෝඩ ශ්‍රද්ධාවෙන් කියලා. මොනවද මේ කාරණා 4 කියන එක ඊළඟට මෙන්න මේ අපි ප්‍රකාශ කළ 4මයි ඒ උන්වහන්සේ ප්‍රකාශ කළේ රජතුමාට. ලෝකයේ ස්වභාවය තමයි උපනීයති ලෝකෝ අද්දුවෝ. ඒ රජතුමා අහනවා මොකද මේ උපනීයති ලෝකෝ අද්දුවෝ කියන ඒ කියමනේ තේරුම කියලා. ඒක සාමාන්‍යයෙන් සිංහලට නැගුවොත් ඒකේ තේරුම ලෝකය ඉදිරියට තල්ලු වී යන අස්ථිර තැන. ලෝකය ඉදිරියට තල්ලු වී යන අස්ථිර තැන. මොකද්ද මේකේ තේරුම කියලා රජතුමා අහනවා. මේක බැලුවහම ටිකක් ප්‍රහේලිකාවක් වගේ නිසා. එතකොට මේ රජතුමාල ස්වාමීන් වහන්සේගේ තේරුම් කිරීම වශයෙන් මේ රජතුමාගෙන් අහනවා දැන් මහරජ ඔබට අවුරුදු 20 25 කාලෙදී කොහොමද හොඳට කාය බලය එහෙම ශරීර ශක්තිය එහෙම තිබුණාද? ඔය ඇත්තක්ෂිය පාබල ඒවා හැතිරවීම අතුන් හැතිරවීම අසුන් හැතිරවීම ඒවා පිළිබඳව දක්ෂකම් එහෙම තුනන්ද කටුකුරු ශිල්ප පිළිබඳව අපොයෝ ඒ කාලේ නම් මට හිතෙනවා මා තරම් බලවන්ත කෙනෙක් ශක්තිමත් කෙනෙක් නැtei කියලා මට 이르ති තියෙනවා වගේ කියලා මට හිතුණා. ඒ තරම් මට කාය බලය ශක්තිය තිබුණා. එතකොට රට්ඨපාල ස්වාමීන් වහන්සේ අහනවා හොඳයි මහරජා දැනුත් එහෙමද කියලා.
අපොයි දැන් නම් එහෙම නෑ. දැන් මට වයස 80ක් විතර වෙනවා. ජරා ජීර්ණ මහල්ලේ. දැන් සමහර විට මම මෙතන පය තියෙනවා කියලා අතනයි පය තියන්නේ. අතපයවත් වළංගු නෑ. ඔන්නෝක තමයි මහරජා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ උපනීයති ලෝකෝ අද්දුෝ. ලෝකයේ ජරාව විසින් ඉදිරියට තල්ලු කරනු ලබනවා. මේක අස්තිර දෙයක්. ලෝකයේ අස්තිර දෙයක්. ලෝකය කියලා කියන්නේ ලෝකය ආජීවිතය. ජීවිතයේ ඔන්න ඔය සත්‍ය. එතකොට මේ රජතුමා ප්‍රකාශ කරනවා ආශ්චර්යයි ස්වාමීනි, අద్భుතයි. අద్భుත කාරණයක්. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ එක කොයිතරම් සත්‍යද කියලා. ඒකට මේ අන්ත දුගේකුගේ ජීවිතය පිළිබඳවත් මහරජකුගේ ජීවිතය පිළිබඳවත් සත්‍ය වූ යථාර්ථය තමයි මේ බුදු පියාණන් වහන්සේ මේ පදයෙන් මේ බණ පදයෙන් ප්‍රකාශ කළ තිබෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණය පිළිබඳව රජතුමා අසනවා රට්ටපාල ස්වාමීන් වහන්සේ. මේ මොකද ස්වාමීන් වහන්සේ අර අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කියලා ප්‍රකාශ කළේ. ඒකේ සාමාන්‍ය අදහස ලෝකය ආරක්ෂාවක් නැති පාලකයෙක් නැති තැනක් කියලා. මේ කාලේ වුණත් ඒක කිව්වොත් කෙනෙක් ටිකක් ගැස්සිලා හිටිනවා. ලෝකේ ආරක්ෂාවක් නැති පාලකයෙක් නැති තැනක්. මොකද එහෙම ප්‍රකාශ කළේ? ඊළාට මේ රජතුමා කියනවා දැන් මට මේ ඇත්තක්ෂිය පාබල මේ සෙනග සිටිනවා. ඒ තරම් මට ආරක්ෂාවල් තිබෙනවා. ඇයි මෙහෙම ප්‍රකාශ කළේ කියලා. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ රජතුමාගෙන් අහනවා මහරජා ඔබට යම්කිසි නිදන්ගත රෝගයක් එහෙම තියනවාද කියලා. නිදන්ගත රෝගය නෙමෙයි පින්නතුන් දන්නවනේ. එතකොට මේ රජතුමා ප්‍රකාශ කරනවා එහෙමයි ස්වාමීනි මට තියෙනවා මේ බරපතල වාතාබාධයක්. සමහර අවස්ථාවල මේ වාතාබාධය උත්සන්න වුණාම මගේ නෑහිත මිතුරන් මාව පිරිවරාගෙන ඔන්න දැන් කෝරාවේ රජතුමා කලුරිය කරාවි නැරේවි කියලා ඒ විදිහට කියනවා ඇහෙනවා. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ අහනවා මහරජා එබඳු මේ අවස්ථාවල් වල ඔබට පුළුවන් දෙයි නෑහිත මිතුරන්ට කියන්න අනේ මේ කට්ටිය එකතු වෙලා ටික මගේ වේදනාව බෙදා ගන්න. එතකොට මට වේදනාව අඩු කරගන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන්ද? ඔය කියන හිතවතුන් නෑ හිතවතුන්ට තමන්ගේ වේදනාව බෙදා දීලා ස්ථානයක් ලබා ගන්න පුළුවන්ද කියලා. මට එහෙම කරන්න බෑ කියලා රජතුමා ප්‍රකාශ කරනවා. ඔන්නෝක තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. ලෝකේ ආරක්ෂාවක් නැති පාලකයෙක් නැති තැන. තමන්ට බෑ මේ බඳු තැන්වලදී කිසි පැත්තකින්වත් ආරක්ෂාවක් ලබා ගන්න. අන්න එතකොටත් ඒ රජතුමා ප්‍රකාශ කරන කොයිතරම් අద్భుත ආශ්චර්යවත් කාරණයක්ද කියලා ඒක පිළිගත්තා. ඊළඟට රජතුමා අසනවා දැන් මට මේ මගේ රජමැදුරේ තිබෙන රන් රිදී මුතු මැණික් බොහොම ධන දාන්නේ තිබෙනවා. එහෙම තියෙද්දි මොකද මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීය. ඒකේ අදහස මොකක්ද? ලෝකය කියලා කියන්නේ Tamanට අයිති කියලා දෙයක් නැති තැනක්. ලෝකය කියන්නේ Tamanට අයිති කියලා කියන්න පුළුවන් දෙයක් නැති තැනක් කිය. අස්සකෝ ලෝකෝ. සබ්බං පහය ගමනීයන් කියලා කියන්නේ සියල්ල අතහැර යා යුතු තැනක්. ලෝකය කියන්නේ Tamanටයි කියලා අයිති දෙයක් නැති තැනක් කිය. සියල්ල අතහැර යා යුතු තැනක් කිය. මේ කියමනේ තේරුම මොකක්ද කියලා අසුහාම රට්ටපාල ස්වාමීන් වහන්සේ විමසනවා දැන් මහරජා ඔබ මේ පංචකාම සම්පත්තියෙන් හොඳට ඒවා විඳින්මින් ජීවත් වෙනවා. ඊයේ සියලු සම්පත් ඇතිව. පරලෝ යනකොටත් මේව අරගෙන යන්න පුළුවන්ද? පරලෝ ගියාමත් මේ தත්ත්වේ පවත්ව ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මෙහි ඉන්න කෙනෙකුට ඒවා පවරල් දීලා යන්න වෙනව නේද? අතහැර දාලා යන්න වෙනව නේද? ඔව් එසේමයි ස්වාමීනි මට මේ එකක්වත් අරගෙන යන්න බෑ. පරලෝ යන්නේ මගේම කර්මානුරූපව මගේ කර්මානුකූලව මා කළ හොඳ සරකාරගෙනයි මා පරලෝ යන්නේ කියලා. උන්නෝක තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ලෝකයේ සමාට කියලා අයිති දෙයක් නැත. ඒ හැම දෙයක්ම අතහැරලා යන්න වෙනවයි කියලා ඒක පිළිගත්ත රජතුමා. ඊළඟට අවසාන වශයෙන් ප්‍රකාශ කරන එක තමයි අපි මේ අවස්ථාවේ මාතෘකා කළ ගාථාවටත් අදාළ දෙය. ඌනෝ ලෝකෝ අතිත්තෝ සංහා දාසු. ඒකත් මේ රජතුමා අසනවා. මොකද මේකේ තේරුම කියලා. ඌනෝ ලෝකෝ කියලා කියන්නේ ලෝකයේ හැමතිස්සෙම මොකද්ද අඩුවක් ඇති තැන. ඌනෝ ලෝකෝ. ලෝකය කියන එක හැමතිස්සෙම මොකද්ද අඩුවක් ඇති තැන. අතිත්තෝ කියලා කියන්නේ සෑහීමකටපත් නොවන තැන. සංහා දාසෝ කියලා කියන්නේ සංහාවට වහල් වූ තැන. ඒකට මුළු පාඨයේ අදහස මොකක්ද? ලෝකය නිතරම අඩුවක් ඇති, සෑහීමක් නැති, තණ්හාවට වහල් වූ තැන කියන එක. ඒක එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ රජතුමාට ප්‍රත්‍යක්ෂ කරන්න අසනව ප්‍රශ්න කිහිපයක්. දැන් මහරජා ඔබ මේ මහා සමෘද්ධියක් ඇති මහා ධන දාන්‍ය උතු තුරු රටේ අධිපතිව වසනවා නේද? එහෙමයි. දැන් ඔබ හමු වෙන්න කවුරු හරි එනවා චර පුරුෂයෙක් එහෙම නැත්නම් විශ්වාස කටයුතු පුද්ගලයෙක් එනවා ඇවිල්ලා මෙහෙම ප්‍රවෘත්තියක් කියනවා මම නැගෙනහිර දිශාවෙන් එන්නේ ඒ දිශාවේ තිබෙනවා මෙන්න මෙහෙම ජනපදයක් බොහොම ධන ධාන්‍ය සහිත බොහොම සමෘද්ධිමත් රටක් ඒක බොහොම පහසුවෙන් ඔබතුමාට මහරජා ඔබට දිනා ගන්න පුළුවන් කියලා එහෙම කිව්වහම රජතුමනි ඔබ ඒ පිළිබඳව මොකද්ද කරන්නේ එහෙම ඒ ආරංචියක් ලැබුණා මම මේ රටක් දිනා ගන්නවා
ඔන්න ඊළඟට අන හොඳයි ඒ වගේම බටහිර දිශාවෙනුත් අර වගේම දූතෙක් ඇවිල්ලා කියනවා. මේ පැත්තෙත් කියනවා මේ වගේ ලොකු ජනපදයක්. දේවයන් වහන්සේ ඔබට පුළුවන් බොහෝ පාසුවෙන් දිනා ගන්න. ඒකට එහෙනම් මම ඒකත් අල්ල ගන්නවා. ඒකත් ජය ගන්නවා. ඒ වගේ උතුරු දිශාවෙන් දකුණු දිශාවෙන් ওই විදිහට රජතුමා ප්‍රකාශ කරනවා. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේ ඒ කාරණය හේතු ගන්නවා. ඕනෝක තමයි මහරජා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ ලෝකයේ මොකද්ද අඩුවක් ඇති තැන කැමැතිසේම මොකක් හරි අවශ්‍යයි. කවදාවත් තැනීමකටපත් වෙන්නේ නැහැ. තණ්හාවට වහල්. රජතුමා තණ්හාවට වහල් වෙලා. රජතුමා හිතන්නේ අධිපති කියලා. දැන් මේ කාලෙත් මොකද අධිපති නාම තියන අය ඉන්නවා. මේ අධිපති කියලා කියන වචනේ මේ සාමාන්‍ය අර්ථයක් තිබුණාට මොකද මේ හැම දෙනෙක්ම තණ්හාවට වහල්. තණ්හා දාසය. රජතුමා තණ්හා දාසය. එතකොට මේ තණ්හා දාසව්‍යයෙන් මිදීම තමයි තණ්හාවෙන් මිදීම කියලා කියන්නේ. නිවන කියලා කියන්නේ. නිවන කියලා කියන්නේ මේ තණ්හා පිපාසය සංසිඳවා ගැනීම. තණ්හා පිපාසයෙන් සංසිඳුණු අවස්ථාව. මේක මේ පිපාසය කවදාවත් දැන් උණකාරයට වතුර දෙන්නා වගේ මේ පිපාසය අන්ත කාලයක් සංසාරේ අපව තල්ලු කරගෙන ආවේ මේ තණ්හාවෙන්. මේක කවදාවත් සංසිඳෙන්නේ නැහැ. ලෝකයේදී ඊ타මත්ම විචිත්‍ර දේවල්, ඊ타මත්ම අනගිසුකෝපභෝගී දේවල් ඒ කොයිවා පින් සම්පූර්ණ වුණා. චක්‍රවර්ති රජ කෙනෙකුට තියෙන සැප සම්පත් ගැන හිතනකොට මේ කාලේ ඔය දියුණුව කියලා කියන රටවල් වල ඒ මහා ධනවන්තුන් විඳින සැප සම්පත් ගැන හිතන බලනකොට ඒක ඉඟන සැපයක්. ඒ තරම් විශාල සැප සම්පත් ඒ චක්‍රවර්ති රජුන් ඉඳලා තිබෙනවා. නමුත් ඒනොත් සෑයීමකටපත් වෙන්නේ නැහැ. ඕකයි තණ්හාවේ ස්වභාවය, තෘෂ්ණාවේ ස්වභාවය. අන්න ඒකට ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ තණ්හාවට මේ ගින්නට දර දාලා කවදාවත් මේක නිවන්න බෑ. මේක කවදාවත් මේක නිවන්න බෑ. ඒ වෙනුවට ඒ ගින්න ඇති වුණු තැන එතනම අර බ්‍රාහ්මණයාට අර එතනම තණ්හාව නැති කරගන්න පුළුවන් වුණා වගේ තමන්ගේ කෙත පිළිබඳව ඒකම ඒ ගැඹුරු අදහසක් ලබා ගන්න පුළුවන් වුණ බව මේකයි මේ සසරින් මිදීමට පොරේ මේකයි මෙතන තියෙන රහස කියන එක ඒ බ්‍රාහ්මණය අවබෝධ කරගත්තු නිසා තමයි ඒ සෝවාන් තත්ත්වය ලැබුණේ. මෙන්න මේ සත්‍යය එතකොට මේ තමන්ට ලැබෙන ජීවන ගැටලු ඒ ආපදා විපත්ති මෙහා තුලින් මතු කර ගැනීමෙන් තමයි අර වෙස්වලාගත් ආශිර්වාදයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා ඒ කාල විපත්ති වශයෙන් පැමිණෙන උපද්‍රව හෝ වේවා එහෙම නැත්නම් තව නොයෙකුත් මේ විප්ලව ලෝකයේ ඇති වෙන නොයෙකුත් දේවල් හෝ වේවා එහෙම එකකින්ම ඒවා තුලින් අපි මේ බුද්ධ ශාසනය මතු කර ගන්නට බලන්න ඕන. බුද්ධ ශාසනය කියන එක ලොකු වචනයක්, බර වචනයක්. දැන් මේ කාලේ වචනවල ශබ්දය විතරක් ඉතුරු වෙලා අර්ථය ගිලිහි යන ස්වභාවයක් තිබෙනවා. වචනවල විශේෂයෙන්ම ධර්මයට අදාළ ශාසනයට අදාළ වචනවල ශබ්දය එන්න වැඩි වෙනවා. නමුත් අර්ථය ගිලිහිලා යනවා. අන්න ඒ බඳු වචනයක් තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. දැන් මේ කාලේ බුද්ධ ශාසනය කියලා කිව්වොත් නොයෙකුත් විදිහේ දේවල් සිහියට නැගෙනම ඇති බුද්ධ ශාසනය කියනකොට. ඒක කොට නැගිලි සිහියට නැගෙන්නේ. නමුත් මේ බුද්ධ ශාසනය කියන එක ගැඹුරින් කල්පනා කරලා බලනකොට ඒ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට අරගෙන ඇවිල්ලා දේවානම්පියතිස්ස රජුන්ට ඒ බාර දුන්න බුද්ධ ශාසනයම තමයි බුදු පියාණන් වහන්සේ අර බ්‍රාහ්මණයාගේ ගෙදරට දුප්පත් බ්‍රාහ්මණයාගේ ගෙදරට ගිහිල්ලා දුන්නේ. ඒ බුද්ධ ශාසනයේ පරමාර්ථය නිවනයි. ජීවන දර්ශනය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්‍යක් දෘෂ්ටියයි. චතුරාර්ය සත්‍යයයි. ඊළඟට මේකේ ජීවන ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥාවයි. මේකයි බුද්ධ ශාසනය. ඒකට මෙන්න මේ බුද්ධ ශාසනයයි බෞද්ධ පින්නතුන් විසින් අද වෙනි දවසක සිහියට නගාගෙන ආරක්ෂා කරගත යුත්තේ. මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න උපකාර වෙන දේවල් තමයි අර දැන් ප්‍රධාන වශයෙන්ම අපි කිව්වේ අර සෝවාන් මාර්ග සෝවාන් තත්ත්වය ලබා ගැනීමට නම් කාරණා හතරක් උපකාර වන බව ප්‍රකාශ කළා. සත්පුරුෂ සංසේව සත්පුරුෂ ආශ්‍රය. මේකේ දිනදා ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට බොහොම හිත යොදලා කල්පනාවෙන් ප්‍රයෝජනෙට ගත යුතු කාරණයක් සත්පුරුෂ ආශ්‍රය කියන එක. සත්පුරුෂයා කියන තැනැත්තා ධර්මයේ හඳුන්වන්නේ කල්යාණ මිත්‍රයාටයි. කල්යාණ මිත්‍ර කියලා කියන්නේ ධර්මඥානය ඇති ධර්මය අනුව ජීවත් වෙන ඉහෝ පරිදි හෝ කෙනෙක් බණ භාවනා කරන එබඳු තැනැත්තා ධර්මානුකූලව ජීවිතයක් ගෙවන තැනැත්තා තමයි සත්පුරුෂයා. එබඳු මේ සත්පුරුෂයෙක් සමාජයකට ප්‍රදීප ස්තම්භයක් වගේ පහන් කණුවක් වගේ පහන් කණුව කියන එක මේ පින්නතුන් හොඳට දන්නවා. පහන් කණුව කියන්නේ අනුන්ට ආලෝකය සපයන දෙයක් වස්තුවක් ප්‍රදීප ස්තම්භයක් කියන එක. අන්නේ ඒ විදිහේ පහන් කණුවක් තමයි සත්පුරුෂයෙක් කියන පුද්ගලයා, කල්යාණ මිත්‍රයා. ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨතම පහන් කණුව තමයි බුදු පියාණන් වහන්සේ. තුන් ලෝකාග්‍ර වූ මේ බුදු පියාණන් වහන්සේ. ඒ ධර්මාලෝකයේ විහිදෙව්. ඊට මෙහායින් සිටින ඒ අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය එහෙම නැත්නම් හෝ පැවිදි හෝ ඒ ධර්මානුකූලව ජීවිත ගෙවන බණ භාවනා කරන පින්නතුන්. ඒ පින්නතුන් හැම කෙනෙක්ම ප්‍රදීප සම්භයක් පහන් කණුවක් සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක්.
එබඳු මේ කල්යාණ මිත්‍රයින් ආශ්‍රය කිරීමෙන් තමයි කෙනෙකුගේ ජීවනය සැලසෙන්නේ. සතර විමුක්තිය, සංසාර විමුක්තිය ලබා ගන්න පුළුවන් වන්නේ. අනිත් පැත්තට කල්පනා කළ බලන්න ඕන පාප මිත්‍රයින් තමයි ලෝකයේ වැඩිපුර සිටින්නේ, සමාජයේ වැඩිපුර සිටින්නේ. එබඳු අය හැකිතාක් දුරට ඈතින් තබාගෙන, එහෙම නැත්නම් පුළුවන් නම් ඒ අය දුරින් දුරු කරලා ඒ අයගෙන් ප්‍රවේශම් වෙලා ජීවිතය ගෙවිය යුතුයි. මක්නිසාද පාප මිත්‍ර සේවනය නිසා භයානක විනාශයකට පාත්‍ර වෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන එක් අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ වටිනාකම ගැන ප්‍රකාශ කරන්න ගිහිලා බුදු පියාණන් වහන්සේට කියනවා, ස්වාමීන් වහන්සේ මට පේන හැටියට නම් කල්යාණ මිත්‍රතාව කියන එක මේ මුළු මහත් බුද්ධ ශාසනයෙන් භාගයක්. මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම වටිනවයි කල්යාණ මිත්‍රතාව. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ආනන්ද එහෙම කියන්න එපා. මේ බුද්ධ ශාසනයෙන් භාගයක් නෙවෙයි මුළු මහත් බුද්ධ ශාසනයෙන් කල්යාණ මිත්‍රත්වයයි කියලා. මේ මුළු මහත් බුද්ධ ශාසනය කියලා කියන්නේ කල්යාණ මිත්‍රත්වය. ඒකට බුද්ධ ශාසනය පවතින උපකාර වන්නේ කල්යාණ මිත්‍ර සම්බන්ධයයි. දැන් මේ පින්නතුන් යම් කිසි කල්යාණ මිත්‍රත්වයක් නිසායි මේ අවස්ථාවේ මෙතනට රැස්ලා සිටින්නේ. කෙනෙක්ව තමයි විතර අඳුරන්නේ නැති වෙන්නේ නැති. වෙන පෞද්ගලික වශයෙන් සම්බන්ධ නැහැ හිතමතු නොවෙන්න පුළුවන්. නමුත් ධර්මයෙන් අතින් ධර්ම ශ්‍රවණය, ධර්මයට ලැබීම අතින් මේ කල්යාණ මිත්‍ර ගුණය තියෙනවා. අන්න ඒ වගේ තමයි බුද්ධ ශාසනයක් පවතින්නේ. පාප මිත්‍රයින් ආශ්‍රයෙන් ශාසනය පරිහානියටපත් වෙනවා. කල්යාණ මිත්‍රත්වය ඉවඳු අය පුත්කලින් සොයාගෙන ගිහිල්ලා ඒ අය අසුර කරලා ඒ අයගෙන් ගත යුතු දේ ගනිමින් උපකාර ගනිමින් තමයි බුද්ධ ශාසනයක් ආරක්ෂා කරගන්න වෙන්නේ. කල්යාණ මිත්‍ර ගුණය සත්පුරුෂ සංසේවෝ කියන එක ඉතාම දුර්ලභ දෙයක්. බුදු පියාණන් වහන්සේ දුර්ලභ කාරණා හයක් දක්වලා තිබෙනවා. දුර්ලභෝ පුත්තුපාදෝ ලෝකස්මින් දුර්ලභෝ මනුස්සත්ත්ව පටිලාභෝ දුර්ලභා ඝන සම්පatti දුර්ලභා පබ්බජ්ජා දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ කියලා. බුද්ධෝත්පාද කාලේ ඊටාම දුර්ලභයි. මනුෂ්‍යාත්ම භාවය ඊටාම දුර්ලභයි. ඒ වගේම ක්ෂණ සම්පatti අපි අර සඳහන් කර ඒ බුද්ධෝත්පාද කාලයේ ලැබෙන උතුම් අංග විකලත්වයකින් තොර ඥානවන්ත මනුෂ්‍යාත්ම භාවය ක්ෂණ සම්පත්තියයි ඒකත් දුර්ලභයි. ඒ වගේම ඊටත් වඩා දුර්ලභයි පවිත්‍ර. ඊළඟට ඊටත් වඩා දුර්ලභයි ධර්ම ශ්‍රවණය. ඒ හැම එකටම වඩා ඊළඟට තියෙන්නේ අවසාන වශයෙන් සත්පුරුෂ සංසේව, සත්පුරුෂ ආශ්‍රය. හරියට අර ඔය ඉලක්ක පුවරුවක මැදින් තිබෙන ඒ තිත වගේ තමයි සත්පුරුෂ ආශ්‍රය. මක්නිසාද බුද්ධෝත්පාද කාලයේ දුර්ලභ වුණත් ඒක තුල තව හුඟක් කාරණා එකතු වෙන්න ඕන කෙනෙකුට විමුක්තිය ලබන්න. බුද්ධෝත්පාද කාලයේ ලැබුවත් මනුෂ්‍යාත්ම භාවය ලැබෙන්න ඕන. මනුෂ්‍යාත්ම භාවයත් එක්කම ක්ෂණ සම්පත්තිය, පැවිද්ද, ඊළඟට ධර්ම ශ්‍රවණය, ඔය විදිහට කාරණා එකින් එක ඉන්නෙන්නම ඉතාම දුර්ලභයි. නියම කල්යාණ මිත්‍ර ආශ්‍රය, සත්පුරුෂ ආශ්‍රය හරියට ලැබුණා නම් අන්නේ බඳු පුද්ගලයාට නිවන ඉක්මන් වෙනවා. අර බ්‍රාහ්මණයාට වාසනාවකට වගේ පුදුම වාසනාවකට ඒ ලෝකේ සිටින උතුම්ම කල්යාණ මිත්‍රයන්න් වහන්සේ හමු වුණා. ඒක නිසා තමයි අර තරම් ඉක්මනින් මේ තත්ත්වය ලැබුවේ. ඒ වගේම තමයි සද්ධර්ම ශ්‍රවණය, ධර්ම ශ්‍රවණය, නිර්වාණගාමී ධර්මය අසන්ට ඒකට කන යොමු කරන්න ඕන, හිත යොමු කරන්න ඕන, මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕන. සාමාන්‍ය චාරිත ධර්මයක් ගැටියට මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. සමාතුලේතියේ ඒ නිවනට උපකාර වන ධර්ම සමූහයේ එක්තෙන් කරලා ඒ මාර්ගඵල අවබෝධය ඒ ධර්ම ශ්‍රවණ අවස්ථාවේ පවා ලබා ගන්න තරම් හිත යොදලා යොමු කරලා සමාධිමත් ඇසිය යුතු දෙයක් තමයි ධර්මය කියන එක. ඊළඟට ඒ බඳු අය විදිහට ධර්ම අසන අවස්ථාවේ තමයි අර යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම. දැන් අර බ්‍රාහ්මණයා නුවණින් මෙනෙහි කරලා තමයි හිත දිහා බලන් ඉඳලා එකපාරටම හිත දිහා බලන්න පටන් ගත්තේ. ඒ යෝනිසෝ මනසිකාර වශයෙන්. ඊළඟට ඒ බැලීම නිසා ඇති වෙන චිත්ත විප්ලවයම තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන එක. නැත්නම් කෙනෙකුට ඒක මොහොතකදී සම්පූර්ණ වෙනවා. නමුත් බොහෝ දෙනාට ඒක පූර්ව භාග වශයෙන් ඒක දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු කරන්න ඕන. ඒක තමයි ඇතන් කෙනෙකුට ඒ තමන්ගේ ජීවිත රටාව හැඩගස්ව ගන්න. ඒකයි ජීවිත රටාව තමයි අර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තමයි කෙනෙකුගේ මුළු මහත් ජීවිතේම ධර්මානුකූලව හැඩගැසෙන්නේ. සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ හරි දැකුම්, හරි ජීවන දර්ශනය. මොදනරක කුසල වටහාගෙන චතුරාර්ය සත්‍ය, දුක ඊට හේතුව, දුකින් මිදීම කියන නිවන, ඊළඟට ඊට මාර්ගය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් කිසි අවබෝධයක්, යම් කිසි මට්ටමක අවබෝධයක් ලබාගෙන ඒ දෘෂ්ටිය, ඒ සම්‍යක් දෘෂ්ටිය පෙරටු කරගෙන සම්මාදිට්ඨි කුබ්බංගමා කියලා ප්‍රකාශ කරනවා. හැමතැනම ඒ සම්මාදිට්ඨිය ප්‍රමුඛ වෙනවා, පෙරටු වෙනවා. දැන් මේ පින්න තුනවත් ගමන් කරනකොට පාරේ ඒ ටිකක් ඈත බලන්නේ මොකද? ඒ ඈත බලන හරියට ඒ යන තැන පිළිබඳ යම් කිසි අදිෂ්ඨානයක් සනිටුහනක් ඇති කර ගන්නවා. ඒ වගේ සම්මාදිට්ඨියෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ ඒ අවබෝධය තිබෙනවා නම් මගේ ගමන නිවන් ගමන, නිවන් කරා යන ගමන, නිවන් ඉලක්කය ඇති කර ගන්න ඕන. බුද්ධ ශාසනය කියලා කියන්නේ නිවන ඉලක්කය කරගත්තු ජීවන ක්‍රමයක්.
ගොඩනැගිලි නෙවෙයි. එතකොට අන්න මේ වගේ මේ විදිහට සම්මාදිට්ඨිය හරි දැක්මක් ඇති වුණා නම් හරි දැකුම්ම අනුව යන ඊළඟට තියෙන්නේ හරි සිතුම් පැතුම්. ඒ ජීවන දර්ශනය අනුව හොඳ සිතුම් පැතුම් ඇති වෙන්න ඕන. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා කියන ඒ ඊගෙන් නික්මීම නිවන සසලින් මිදීම මේවා පිළිබඳ මේ උතුම් සංකල්පනාවල් හොඳ සිතිවිලි ඇති කර ගන්න ඕන. අව්‍යාපාද ද්වේෂයට ප්‍රතිවිරුද්ධ මෛත්‍රී සිතිවිලි, හිංසාවට ප්‍රතිවිරුද්ධ අවිහිංසා සිතිවිලි, ඔය සිතිවිලි නිතර දිගා කර ගන්න ඕන. ඒ විදිහට ඒ හරි සිතුම් පැතුම් ඇති වුණා නම් ඒ දැනත්තාගෙන් පිට වෙන වචනත් සම්මා වාචා කියලා කියන ඒ හරි වචන, අර නිවැරදි වචන, සත්‍ය වචන, ඊළඟට අනුන් ભેද නොකරවන පරුෂ වචන නොවන ඒ මෘදු මොලොක් වචන, ධර්මානුකූල වචන, ওই විදිහට වචන, ඒ හොඳ වචන පාවිච්චි කරනවා. ඊළාට ඒ අනුව ක්‍රියා මාර්ගය තමයි ඒ පාප කර්ම සතුන් මෙරීම, හොරකම් කිරීම, කාමීච්ඡාචාරය කියලා කියන කයින් කෙරෙන වැරදි වලින් වෙන්වීම. ඊළඟට හොඳ දිවිපැතුම් තමයි අපි අර මේ අවස්ථාවේ සමාදන් වුණු ආජීවෂ්ටමක ශීලයේ සඳහන් වෙන කාරණාව තමයි මිත්‍යා ආජීවය කියලා එයින් වෙන්වීමක් ගැන ප්‍රකාශ කළා. මිත්‍යා ආජීවය කියන එක මේ කාලයේ බොහෝ විට මේ ආර්ථිකය නගා සිටුවීම සඳහා කරන ප්‍රයත්නයේට වහල් වෙලා ඒ වැරදි ජීවිකා ක්‍රම වලට බොහෝ දෙනා යොමු වෙනවා. දුජී බව නිසා හෝ වෙන හේතු නිසා හෝ ඒවා කළා වේවා ඒ සංසාරයේ තියෙන මේ භයානක නිර්යාදී තැන් වලට යාමට ඒවා උපකාර වෙන නිසායි බුදු පියාණන් වහන්සේ ඒවා සහනම් කොට වදාළේ. මොනවද ඒවා? ඔය දැන් ආවියායුධ වෙනදාම සතුන් මසට ඇති කිරීම, විස වෙනදාම ඊළඟට මත්ස්‍ය මාංශ ආදී වෙන කිරීම, ඊළඟට මත්පැන් වෙනදාම කියන මෙන්න මේවායි ජීවන මාර්ගය සකස් කර ගැනීම තමන්ගේ පරිණාමයට හේතු වන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා. සමහර විට ඒවායින් ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන්. නමුත් ඒ පොහොසත් වුණාට මොකද? ඒවාට භයානක විපාක විඳින්න සිද්ධ වෙන නිසා බුදු පියාණන් වහන්සේ ඒවා තහනම් කොට වදාළේ. අන්න ඒක නිසා ඒ මිත්‍යා ආජීවෙන් වෙන් වෙලා හොඳ ජීවිතයක් නැති කර ගැනීම කෙනෙකුට ලොකු සාහනදායී දෙයක්. ඒක පසුතැවිල්ලක් නෑ. ඒ බඳු පුද්ගලයෙකුට ඒ හිත නිතරම පිරිසිදුයි. අන්නේ ඒ පිරිසිදු බව මහා ධනස්කන්ධයක් ඇති කියන දැනත්තෙකුටවත් නෑ. එහෙම නැත්නම් ලොකු ඔය වැටුප් ඇති කෙනෙකුටත් ඒ සතුටක් නෑ. තමන්ගේ නිදොස් බව. ඒකට කියනවා අනවජ්‍ය සුඛය. නිවැරදි බව පිළිබඳ සැපය. ඒ විපිලිසර බව, ඒ කලකිරීම, එහෙම නැත්නම් පසුතැවිල්ලක් නැති බව ලොකු සැනසෙල්ලක්. දැන් මහා ධනස්කන්ධයක් ලබාපු කෙනෙකුට උනත් සමහර විට නිින්ද යන්නේ නෑ. ඒ තමන්ට මතක් වෙන තමන් මේ ධනස්කන්ධය ලබාගත්තේ ආයතන මාර්ගවලින් බව. ඒක නිසා ඒ සුද්ධාගමේ අවසාන සැනසීම බලාපොරොත්තු වෙන කෙනෙකු විසින් අවශ්‍යයෙන්ම තමන්ගේ දීපැත්ම ගැන සැලකලා බලලා සමහර විට පරම්පරාගත ඒ පාරම්පරික හේතුන් නිසා සමහර අය බැහි වෙලා සිටිනවා. මව්පියන්ගෙන් පැමිණි ඒ රැකී ආරක්ෂාවල් ඒවා අතහරින්න බෑ. ඒවා තමයි අපිට ප්‍රවීණ වෙලා තිබෙන්නේ. ඒවා අපිට පුරුදු දේවල් කියලා. නමුත් බුද්ධ වචනේ යම් කෙනෙක් හරියට තේරුම් ගත්තා නම් ඒවා තමන්ට වන ලාභය පැත්තකින් තිබලා ධර්මානුකූලව තමන්ගේ ජීවිත හොඳ සමහර විට අඩු වැටුපක් ලැබෙන අඩු ආදායමක් ලැබෙන ධාර්මික රැකියාවකට කෙනෙක් යොමු වෙනවා ඥානවන්තව. ඒකයි හරි දිවිපැතුම් කියන්නේ. ඒ සඳහා යොදන උත්සාහය තුලින් මේ දැනත්තා සම්මා වායාම කියලා කියන හරි වෙරදරුම් නියම වීරියක තමයි සිත ඇති කරගන්න සිත තුළ ඇතිවන ඒ අකුසල් ඉවත් කිරීමට තමා තුළ ගලාගෙන එන අකුසල් වැළැක්වීමත් අකුසල් සිටිවි. සිත තුළ තිබෙන අකුසල් ඉවත් කිරීමත් තමා තුළ නැති කුසල් ලං කර ගැනීමත් තමා තුළ තිබෙන කුසල් ධර්ම හොඳ ගුණ ධර්ම ඒවා තහවුරු කර ගැනීමත් කියන ඒ සතර ආකාර වීර්යයටයි සම්මා වායාම කියලා කියන්නේ. ඒ විදිහට ඒ වීර්යය යොදන තැනත්තා ඒ සඳහා යොදන සතිය සිහිය නිසා සම්මා සතිය හොඳ සිහිය වික්‍රම සීසන්ව සිහිය ඇතිව ඒ තැනත්තා ජීවත් වෙනවා. හොඳ දක්ෂ පුරකරුවෙක් වගේ ඒ තුලින් ඒ තැනත්තාට ඒ හොඳට නිකර තමන්ගේ සිහිය පාවිච්චි කරනවා නම් හොඳට වැටහෙනවා තමන්ගේ අර සතර සතිපට්ඨානයේ කියන ආකාරයට කය පිළිබඳව, වේදනාවන් පිළිබඳව, හිත පිළිබඳව, හිතට එන හිතවිලි පිළිබඳව. ඒ සතර සතිපට්ඨානයේ ක්‍රමානුකූලව වැඩිමෙන් තමයි ඊළඟට සම්මා සමාධිය කියලා කියන උතුම් ඥාන තත්ත්ව පවා කෙනෙකුට ලබා ගන්න පුළුවන් වන්නේ. ඒ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් කෙනෙකු තුළ ඒ සම්පූර්ණ වුණා නම් අන්න එතනම තමයි නිවන කියන්නේ. ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වීම හා සමගම සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල අවබෝධය කෙනෙකුට ලබා ගන්න පුළුවන්. අන්න එතකොට මේ පින්නතුන් කල්පනා කරනවා අද වෙනි දවසක අපි බුද්ධ ශාසනය ගැන කල්පනා කරනවා නම් බුද්ධ ශාසනය කියලා කියන්නේ නෝකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි චතුරාර්ය සත්‍යයයි එහෙම නැත්නම් ශීල සමාධි ප්‍රඥා ගුණ වැඩිවීමයි ඔය විදිහේ වචන වලින් හඳුන්වනවා මිසක් බුද්ධ ශාසනය වෙන ගොඩනැගිලි ආශ්‍රයෙන් වෙන සංකේත ආශ්‍රයෙන් හඳුන්වන්න බෑ. ඒක නිසා ඒ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම බෞද්ධ අපේ යුතුයකමක් නම් ඒ අනුව ජීවන රටාව ජීවන දර්ශනය සකස් කර ගැනීමට උනන්දු වේතු තිබෙනවා. එතකොට මේ පින්තුන් මේ ධර්ම දේශනය මේ ධර්ම කතාව සාමාන්‍ය සරල කථාන්තරයක් මේ බැරණි පොත්වල තිබෙන දේවල් කියලා අගත් කරන්න නරකයි. මේ කාලේ තිබෙන ওই නව කතා කෙටි කතා වගේ නෙවෙයි මේවා තුලින් කෙලින්ම අපේ මේ ජීවිත සරසවලට අදාළ ඒ ජීවිතයේ සරසවිය අත්දැකීම් වලට අදාළ දේවල්
අන්න ඒක නිසා ඒවා තුලින්ම නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මේ පින් උත්සාහවත් වෙන විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා විමුක්තිය ආයතනයක් හැටියට. විමුක්තිය ලබන තැන නොයෙකුත් විදිහේ විමුක්තිය තිබෙනවා. නමුත් සංසාර විමුක්තිය තමයි ලොකුම විමුක්තිය. මේ සංසාර විමුක්තිය ලබා ගන්න තැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක් තිබෙන අවස්ථාවක්. ධර්ම දේශනා අවස්ථාවක් තිබෙන අවස්ථාවක්. ඒ විදිහට එතකොට මේ පින්නතුන්ට මේ හොඳට ධර්ම ශ්‍රවණය කළා නම් ඒ විමුක්තියට උපකාර වන නිවනට උපකාර වන කුසල් සිතුවිලි රාශියක් මේ අවස්ථාවේ චිත්ත සංතානිය තියෙන්න පුළුවන්. ඇතිවෙන්නේ නැති අන්නේ කුසල් චිත්ත ඒ චේතනා රාශියේ ඒ උපනිශ්‍රය කරගෙන මේ පින්නතුන්ට මේ භයානක අති භයානක වූ මේ ගොරතර සංසාරයෙන් අත්මිදලා ජාති ජරා ව්‍යාධි මරණ ආදී හේතුකින් නිදහස් වූ අජරාමර සංඛ්‍යාතිකින් අමාමහා නිවන ප්‍රත්‍යක්ෂ කරගෙන මේ කුසල චේතනා සමූහය සංගීත කුසල චේතනා උපකාරවත් වේවා කියලා ඒ ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම ඒ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් මේ ස්ථානයට අධිකෘත දෙවි දේවතා ආදී යම් පිරිසක් ඇතුළු හැම දිනක් මේ නිවන් කැමැති පින් කැමැති ඒ හැම කෙනෙක්ම මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයේ අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනෙක්ම ඒ තම තමන්ගේ ප්‍රාර්ථනා පරිදි ප්‍රාර්ථනීය බෝධියකින් අජරාමර සංඛ්‍යාතිතුම මහා මහණිවන් සාක්ෂාත් කරත්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ වගේම තම තමන්ගේ ඥාති මිත්‍රාදීන් ඇතුළු අවීචියේ පටන් අකනිටා බඹලෝ දක්වා යම් තාක් පින් කැමැති නිවන් කැමැති ශක්තිය වෙද්දී හැම දෙනෙක්මත් මේ ප්‍රණීත වූ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය කුසලයන් අනුමෝදන් වී ඒ සියලු සංසාර දුකින් අත්මිදී අජරාමර සංඛ්‍යාතිතුම මහා මහණිවන් සුවයෙන් සැනසෙත්වා කරගෙන මේ විදිහට මේ සාධා කියලා කියනවා. එත්තාවතා ජම්මේ අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශත්ථා බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථා බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තා චිදුක්ඛා භයප්පත්තා චිභයා සෝකප්පත්තා චිසෝකා හොන්තු සබ්බේති සාමියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාධිය සතං සමාධිමෝ හෝතු යාම බාලපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාධිය සතං සමාධිමෝ හෝතු යාම බාලපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාධිය සතං අබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොක්ඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ප ධම්මානුභාවේන සදා සොක්ඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොක්ඛි භවන්තු තේ අභිවාදන සීලිස්ස සංවද්ධාපචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වෙච්චු අතෝ නිබ්බාන සම්පatti නාතේ සංජිතේ